අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඵලදායිතාවය සහ තත්ත්ව කළමනාකරණය කියන පාඩම ගැන. මේ පාඩමේ ඔයගොල්ලන්ට ඉස්සරහට මේ වගේ ලෙක්චර්ස් 12ක් සමන්විතයි පැය දෙක ගානේ. ඒකෙන් පළවෙනි ලෙක්චර් එක තමයි මේක වෙන්නේ. මම මුලින්ම ලෙක්චර් කරන්න කලින් මම පොඩ්ඩක් මේ විෂය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මේ අපි තත්ත්වය සහ ගුණත්වය ඒ වගේම තත්ත්ව කළමනාකරණය ගැන කතා කරන්න පටන් ගන්න හේතුව තමයි මේක ඕනම ආයතනයක මූලික අරමුණක් බවට පත් වෙලා තියෙනවා. අපි කොහොමද අපේ ආයතනය ඇතුලේ ගුණත්වය වැඩි කරගන්නේ, කළමනාකරණ කටයුතු කරගෙන යනකොට කොහොමද අපේ ගුණත්වය වැඩි කරගන්නේ, අපේ එදිනෙදා තියෙන අරමුණු ඉටු කර ගැනීමේදී අපි කොහොමද ගුණත්වය, තත්ත්වය ගැන වැඩි කර ගැනීමක් කරන්න කියන දේ සම්බන්ධයෙන්. ඒ වගේම ආයතනයක් ගත්තාම මේ ආයතනයේ තියෙන ඕනම ක්‍රියාවලියක තියෙන මූලික අරමුණක් තමයි අපි ආයතනයක් හැටියට කොහොමද මේ තත්ත්වය සහ ගුණත්වය වැඩි කරගන්නේ කියන කාරණාව. අද ගුණත්වය ගත්තාම අපි දකිනවා ආයතන තමන්ගේ ප්‍රොඩක්ටිවිටි එක සම්බන්ධයෙන් ඊටාම උනන්දුවක් දක්වනවා. ඒ වගේම ඒක හොඳ විදිහට සහ නරක විදිහට භාවිතා කරන්නත් පුළුවන්. ක්වොලිටි එක කියන දේ ගැන ගත්තාම ක්වොලිටි එකේ තියෙන දේ තමයි අද සමාජයේ විසින් බලාපොරොත්තු වෙනවා ආයතනයකින් භාණ්ඩයක් හා සේවාවක් සම්බන්ධයෙන් ඊටාමත්ම හයි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් නැත්නම් සර්විස් එකක් හම්බ වෙයි කියලා. මේ කරුණුත් එක්ක මේ විෂය සම්බන්ධයෙන් තියෙන උමනාව ඒ වගේම මේ විෂයේ තියෙන වැදගත්කම වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. අපි ඕනම ක්‍රියාවලියක් ආයතනයක් ඇතුළත කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන හේතුවක් තමයි මේ අපි කොහොමද මේ ගුණත්වය වැඩි කරගන්නේ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම human resource එහෙම නැත්නම් මානව සම්පත් කළමනාකරන ඩිපාර්ට්මන්ට් එකක් ආයතනයක තියෙන්න පුළුවන්. එතනදී අපි හැම වෙලාවෙම බලන්නේ අපේ ආයතනයට ගැළපෙන පුද්ගලයෙක්ව අපිට බඳවා ගන්න. ඇයි අපි අපේ ආයතනයට ගැළපෙන පුද්ගලයෙක් බඳවා ගන්නේ? ඔහු හෝ ඇය හොඳින් වැඩ කරයි. ඔහු හෝ ඇය වැඩි කාලයක් අපිත් එක්ක රැඳිලා ඉඳී. ඇයි මේ හොඳ පුද්ගලයෙක් අපි බඳවා ගැනීමට පමණක් අපි උත්සාහ දරන්නේ? හේතුව තමයි අපි බලාපොරොත්තු වෙනවා මේ පුද්ගලයා මේ ආයතනයට බැඳුනට පස්සේ හොඳින් වැඩ කරයි කියලා. ඇයි හොඳින් වැඩ කරන්නේ? හොඳින් වැඩ කිරීම අපි බලාපොරොත්තු වෙන්නේ ඇයි? අපේ ආයතනයේ තියෙන ගුණත්වය, තත්ත්වය වැඩි කිරීමට උදව් වෙයි කියලා හිතනවා අපි. අපි ෆැක්ටරි එකක් තියෙනවා නම් ෆැක්ටරි එකේ ඇයි අපි රෝ මැටීරියල්ස් තෝරා ගන්නකොට හොඳම රෝ මැටීරියල්ස් තෝරගන්නේ? අවසානයේ අපේ තියෙන අරමුණ තමයි අපිට කොහොමද මේ තියෙන අපද්‍රව්‍ය ප්‍රමාණය එහෙම නැත්නම් ඒ භාණ්ඩය මගින් ලබා ගැනීමට හැකියාව තියෙන උපරිම ප්‍රයෝජනෙ ලබා ගැනීමට පුළුවන් උසස් ගුණත්වයෙන් යුතු භාණ්ඩයක්ද කියන එක අපි බලලා තමයි අපි ගන්නෙ. ඉතින් මේ අපි කියනවා අල්ටිමේට් ගෝල් එක ඕගනයිසේෂන් එකක තියෙන ගොඩක් වෙලාවට ප්‍රොඩක්ටිවිටි ඇන්ඩ් ක්වොලිටි වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඒගොල්ලන් සියලු ආයතන පුද්ගලයන් එකතු වෙලා කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් අපි කොහොමද මේ අපේ ආයතනයක් ඇතුළත ගුණත්වය වැඩි කරගන්නේ, ඒ වගේම ඵලදායිතාවය කොහොමද වැඩි කරගන්නේ කියන දේ සම්බන්ධයෙන් අපි කතා බහ කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මේකට අපි කියනවා කොහොමද මුලින්ම අපි ආයතනයක් ගත්තොත් එහෙම ආයතනයක භාණ්ඩයකට යම් කිසි වටිනාකමක් එක් කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි ලී මෝලක් ගත්තොත් එහෙම නැත්නම් වඩුවෙක් ගත්තොත් එහෙම වඩුවට එන්නේ ලී කොටයක් එහෙම නැත්නම් ලෑලි ටිකක්. මෙයා මේ ලෑලි ටික අරගෙන ඒකට යම් කිසි වටිනාකමක් එකතු කිරීමක් තමයි ඒ ආයතනයේ ඇතුළත වෙන්නේ. ලීයක් ගත්තොත් එහෙම ලෑල්ලක් ගත්තොත් එහෙම වර්ග අඩිය අපි හිතමුකෝ රුපියල් 100ක් හරි රුපියල් 1000ක් හරි කියලා. එතකොට මෙයා මේ භාණ්ඩය නිෂ්පාදනය කරලා මේ ලෑල්ල පුටුවක්, මේසයක්, අල්මාරියක් බවට පත් කිරීමේදී මේකට මේ ලෑලි වලට යම්කිසි වටිනාකමක් එකතු කරලා තියෙනවා. තමන්ගේ ශ්‍රමය භාවිතා කරලා තියෙනවා. මේ ශ්‍රමය භාවිතා කරලා වර්තමානයට ගැලපෙන විදිහේ භාණ්ඩයක් හෝ සේවාවක් සපයනවා. මෙතන අපි කියනවා මේ වටිනාකම එකතු කිරීමේ ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. මේක අපි දකින්නේ සාමාන්‍යයෙන් ආයතනයක් ඇතුළත. එතකොට ආයතනයක් ගත්තාම ආයතනයට ලැබෙන භාණ්ඩ හා සේවා ಜಾති ටිකක් තියෙනවා.
අපි සාමාන්‍යයෙන් මේ කොට ලැබෙන භාණ්ඩ ටික එහෙම නැත්නම් අපි මේකට කියනවා මේ යෙදෝම් කියලා. යෙදෝම් අපිට කොටස් 5කට වෙන් කරන්න පුළුවන්. මේ යෙදෝම් ටික වෙන් කරන්න පුළුවන් ක්‍රමවේද ඕන තරම් තියෙද්දි අපි මේ වෙලාවේ භාවිතා කරන්නේ මේකට කියනවා මේ 5M කියලා. දැන් මෙතන පෙන්නලා තියෙනවා 5M ටික. එතකොට යෙදෝම් හැටියට අපි men කියලා දානවා. මේක men විතරක් නෙමෙයි men and women වෙන්නත් ඕනේ. ඒ කියන්නේ අපි ශ්‍රමය භාවිතා කරනවා. අපි ආයතනයක් ඇතුළට පුද්ගලයෝ අරගන්නවා පිටින්. ආයතනයට පිටින් තමයි පුද්ගලයෝ එහෙම නැත්නම් ලේබරර්ස්ලා එහෙම නැත්නම් එම්ප්ලොයිස්ලා සේවකයෝ අපි බඳවා ගන්නෙ. දෙවෙනි එකට අපිට තියෙනවා මෙටීරියල් කියලා. අමුද්‍රව්‍ය. එතකොට මම ලී වල ගත්තොත් එහෙම නැත්නම් ලී මෝලක් ගත්තොත් එහෙම වඩුවෙක් ගත්තොත් එහෙම ප්‍රධානම අමුද්‍රව්‍ය බවට පත් වෙන්නේ දැව කියන දේ. එතකොට අපි රෙදි නැත්නම් ඇඳුම් කර්මාන්ත ශාලාව ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ගත්තොත් එහෙම අපි රෙදි කියන දේ අපේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් වෙනවා. ඊට වඩා අමතර අවශ්‍ය කරන දේවල් තියෙනවා. හැබැයි ප්‍රධානම අමුද්‍රව්‍ය වෙන්නේ අපි රෙදි කියන දේ. අපි දැන් රෙදි තමයි අරගෙන ඇඳුමක් බවට අපි පරිවර්තනය කරන්නේ. ඊළඟට අපිට මිල මුදල් ඕන වෙනවා. එතකොට අපිට අවශ්‍ය කරන භාණ්ඩ ලබා ගන්න, මැෂින්ස් ලබා ගන්න මේ දේවල් වලට අපිට අපේ තියෙන මුදල් අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඊළඟට යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය තවත් හොඳින් කරගෙන යන්න අපිට අනිවාර්යයෙන්ම මැෂින්ස් කියලා જાතියක් ඕන වෙනවා. එහෙම නැත්නම් යන්ත්‍රෝපකරණ අපේ මේ ක්‍රියාවලියට උවමනා වෙනවා. පස්වෙනි දේ තමයි methods. මේක අපිට භාණ්ඩයක් හෝ සේවාවක් හැටියට අපි දකින්නේ නැති වුණාට අපි යම්කිසි රාජකාරියක් කරන ක්‍රමවේදයක් අපිට තියෙනවා. ඒ ක්‍රමවේදයත් අපි සමහරලාට අපි පිටින් අරගෙන එන දෙයක් එහෙම නැත්නම් ඉන්පුට් එකක් හැටියට තමයි දෙන්නේ. මේ දේවල් සේරම එකතු කරගෙන සිස්ටම් එකක් හැටියට අපි වැඩ කරගෙන යන්න ඕනේ. මේ ලැබෙන අමුද්‍රව්‍ය ටික භාවිතා කරලා ආයතනයක් ඇතුළත අපි මේ සියලු දේවල් භාවිතා කරලා තමයි අපේ තියෙන මේ මෙටීරියල්ස් ටික එහෙම නැත්නම් අමුද්‍රව්‍ය ටික අපි භාණ්ඩයක් හෝ සේවාවක් දක්වා අරගෙන යන්නේ. එහෙම නැත්නම් ඒකට සමාජය කැමති වෙළඳපළ කැමති විදිහේ භාණ්ඩයක් හෝ සේවාවක් අපි නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ගත්තොත් ලී ගත්තොත් එහෙම නැත්නම් දැව ගත්තොත් එහෙම මේ දේවල් අපි පරිවර්තනය කරනවා අල්මාරියකට, පුටුවකට, මේසෙකට, ඇඳකට එහෙමත් නැත්නම් වෙනත් විදිහේ අවශ්‍ය කරන භාණ්ඩයකට අපිට මේක වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ වෙනස් කිරීමේ හැකියාවේදී අපි කොයි වගේ දෙයක්ද හදන්නේ? කොයි වගේ වෙනස්කමක්ද කරන්නේ? අපි මේ ලෑල්ල කොහොමද භාවිතා කරන්නේ? අපි මේ ලී කොටේ කොහොමද භාවිතා කරන්නේ කියන දේ සම්බන්ධයෙන් අපිට යම්කිසි අදහසක් තියෙන්න ඕනේ. ඒකට තමයි අපි මේ ප්‍රොඩක්ට් ඩිසයින් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි භාණ්ඩයක් නිර්මාණය කිරීමේදී අපි කොහොමද මේ භාණ්ඩය නිර්මාණය වෙන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට process planning කියලා තියෙනවා. එතකොට ක්‍රියාවලියක් අපිට යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් තියෙන්න ඕනේ. අමුද්‍රව්‍ය ලැබෙන්න ඕනේ. ඊට පස්සේ අමුද්‍රව්‍ය කොටස් වශයෙන් කට්ටියක් මේසපුටු හදන්න පුළුවන්, තව කට්ටියක් අල්මාරි හදන්න පුළුවන්, තව කට්ටියක් ඇඳවල් හදන්න පුළුවන්. මේ අවශ්‍ය කරන ක්‍රියාවලියට අපි මේ භාණ්ඩ ටික ලබා දෙන්න ඕනේ. කොහොමද අපි මේ භාණ්ඩ ලබා දෙන්නේ? මොකක්ද අපේ තියෙන ක්‍රියාවලිය? ඊළඟට තමයි අපේ නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදෙන්නේ. ඊළඟට අපි කියනවා ප්‍රොඩක්ෂන් කන්ට්‍රෝල් එකක් තියෙන්නත් ඕනේ. අපි දවසට භාණ්ඩ කීයක් නිෂ්පාදනය කරනවද? අපිට භාණ්ඩ 100ක් වුණත් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. අපි 100ක් නිෂ්පාදනය කරන්න යනකොට අපි බලන්න ඕනේ අපිට ඕන ක්වොලිටි එකට ඒ භාණ්ඩේ නිෂ්පාදනය වෙනවද? එහෙම ක්වොලිටියට නිෂ්පාදනය වෙන්නේ නැත්නම් අපි භාණ්ඩ 100ක් නිෂ්පාදනය කරලා වැඩක් නැහැ. එතකොට අපි ගාව ප්‍රොඩක්ෂන් කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕනේ. එතකොට අපි මේ හැම අවශ්‍ය කරන සියලු දේවල් අපිට එකට එකතු කරගෙන ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන්ද? අපිට අවශ්‍ය කරන ශ්‍රමය තියෙනවද? අපිට අවශ්‍ය කරන මිල මුදල් තියෙනවද? අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ප්‍රමාණය තියෙනවද? එතකොට අපේ අවශ්‍ය කරන ප්‍රමාණයේ මැෂින්ස් තියෙනවද? මැෂින්ස් එක මැෂින් එකයි තියෙන්නේ ලී කපන්න. අපිට ලෑලි කපන්නත් ඕනේ. අපි මේ මේසපුටු වලට අවශ්‍ය කරන දේවල් කරන්නත් ඕනේ. මේ හැමදේම එකකින් කරන්න ගියොත් එහෙම එක පුද්ගලයෙක් වැඩ කරනකොට අනිත් පුද්ගලයෝ බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් අපි බලන්න ඕනේ කොහොමද අපේ මේ ප්‍රොඩක්ෂන් එක කොහොමද හරියට කන්ට්‍රෝල් එක නැත්තම් පාලනය කරගන්නේ. අන්තිම දේ තමයි මේන්ටෙනන්ස් කියලා කියන්නේ. මේන්ටේන් කරන්නේ අපි මැෂින්ස් විතරක් නෙමෙයි මේන්ටේන් කරන්න ඕනේ.
අපි වැඩ කරන මේ පුද්ගලයා පවා මේන්ටේන් කරන්න ඕනේ. එයාව සතුටෙන් තියන්න පුළුවන් වෙන්න ඕනේ. එයාට ආහාර පාන ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. එයාට ඉන්ටර්වල් එකක් ලබා දෙන්න පුළුවන්කම තියෙනෝනේ. එයාට වැඩ ඉවර වෙලා ගෙදර යන්න දෙන්න හැකියාවක් තියෙනවා. අපි OT දෙනවා කියලා වැඩිපුර වැඩ ගන්නවා කියලා එයාව අපි හරියට මේන්ටේන් කරන්නේ නැහැ. මොකද රස්සාව කරන එක නෙමෙයි වැඩ කරන එක නෙමෙයි ප්‍රධානම දේ. Tamanටත් කියලා පෞද්ගලික ජීවිතයකුත් තියෙනවා. එතකොට මේ ආයතනයක් ඇතුළත වැලියු එකක් ක්‍රියේට් කරනකොට අපි බලන්න ඕනි කොහොමද මේ අපි වැඩ ගන්න පුද්ගලයාටත් යම්කිසි දෙයක් ලබා දෙන්න පුළුවන්ද? අපිටත් හැකියාව තියනවද? මැෂින්ස් මේන්ටේන් කරන්නත් ඕනි. මැෂින් එකක් හරියට මේන්ටේන් කරේ නැති වුණොත් එහෙම අපි උපරිම ප්‍රයෝජනය ගත්තට පස්සේ ටික කාලයක් යනකොට මේක කැඩිලා යනවා. අපේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී මේක කැඩුනොත් එහෙම වෙන්නේ අපිට එදා දවසට වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. මහාන මැෂින් එකක් නම් අපේ මැෂින් ප්‍රධානම මැෂින් එක වෙන්නේ අපි මේ මැෂින් එකට ඔයිල් දාලා චෙක් කරලා ක්ලීන් කරලා අපි තියාගන්න ඕනේ. අපි වඩුවෙක් නම් අපි වඩුව අගාව තියෙන භාණ්ඩ ටික අරගෙන ක්ලීන් කරලා අපි හොඳට තියාගන්න පුළුවන්කම අපිට හැකියාව තියෙනවා. මම දැකලා තියෙන වඩුව නම් අනිවාර්යයෙන්ම ක්ලීන් කරනවා. මම දැකලා තියෙන ඇඟලුම් කර්මාන්ත ශාලාවල ඉන්න එම්ප්ලොයිස්ලා නම් ඒගොල්ලන් අනිවාර්යයෙන්ම ඒගොල්ලන් යන්න කලින් හැමදාම ඒගොල්ලන්ගේ මැෂින් එක වටේ ක්ලීන් කරලා මේන්ටේන් කරලා හොඳට තියාගෙන ඉන්නවා. මොකද ඒගොල්ලන් දන්නවා එහෙම කළොත් තමයි මේක තව කාලයක් අපිට භාවිතා කරලා ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. බිල්ඩිමක් වුණත් අපි මේන්ටේන් කරන්න ඕනේ. බිල්ඩිමක් වුණත් පේන්ට් කරලා ක්ලීන් කරලා තියා ගන්නකොට තමයි අපිට ඒක තව කාලයක් වැඩිපුර කාලයක් අපිට අවශ්‍ය කරන ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා තියාගන්න පුළුවන් වෙන්නේ. මේකත් එක විදිහකට වැලියු ඇඩිෂන් එකක් වෙනවා ආයතනයකට. ඊළඟට තමයි අපි භාණ්ඩයක් හෝ සේවාවක් සපයන්නේ. මේක තමයි සාමාන්‍ය ආයතනයක ක්‍රියාවලියක් වෙන්නේ. මේ ක්‍රියාවලිය ඇතුළත තමයි අපි මේ ඵලදායීතාවය සහ ගුණත්ව කළමනාකරණය කියන දේ අරගෙන එන්නේ. එතකොට මේ ඵලදායීතාවය සහ ගුණත්ව කළමනාකරණය කියන දේ අරගෙන ආවහම අපිට අඩු පිරිවැයකින් ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීමට අපිට හැකියාව ලැබෙනවා. මේකට තවත් දේවල් අදාළ වෙනවා. හැබැයි අපි දැනට යම් කිසි මූලික අදහසක් ගන්නවා නම් මෙන්න මේක තමයි අපි කරන්න හදන්නේ. අපි ප්‍රොඩක්ට් ඩිසයිනින්, ප්‍රොසෙස් ප්ලෑනින්, ප්‍රොඩක්ෂන්, මේන්ටෙනන්ස් විතරක් ද ආයතනයක් ඇතුළත කරන්නේ. අපි ඊට වඩා දේවල් කරනවා. මේ අපි කතා කරලා තියෙන්නේ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා මූලික වශයෙන් අවශ්‍ය වෙන දේවල්. අපි මාකටිං කරන්න ඕනේ නැද්ද? අපි accounting කරන්න ඕනේ නැද්ද? අපි human resource management කරන්න ඕනේ නැද්ද? මේ හැමදේම ගැන අපි හොයලා බලලා වද වෙන්න වෙනවා. එහෙම නැති වුණොත් අපිට හොඳ වටිනාකමක් මේ භාණ්ඩයට හෝ සේවාවට ලබා දෙන්න බෑ. ඔයගොල්ලන්ට යම්කිසි භාණ්ඩයක් ගන්න ගියාම අපි කෑමක් ගන්න ගියොත් එහෙම සමහර එකම විදිහේ කෑම එකක් ගන්න පුළුවන්. බත් පැකට් එකක් ගත්තොත් සමහරු බත් පැකට් එක දෙනවා රුපියල් 100ට. තව කඩේකට ගිහිල්ලා බත් පැකට් එකක් ගන්න ගියාම ඒ කඩේ 200ක් වෙන්න පුළුවන් 300ක් වෙන්න පුළුවන් 500ක් වෙන්න පුළුවන් 700ක් වෙන්න පුළුවන්. ඇයි මේ විවිධ ගණන් වලට අපිට මේ භාණ්ඩ ලබා දෙන්නේ? එතකොට අපි බලන්න ඕනේ මොහුන්ගේ ක්‍රියාවලිය මොකක්ද? මොකක්ද මේ එක භාණ්ඩයකයි අනිත් භාණ්ඩයකයි තියෙන වෙනස මොකක්ද? සමහරලාට තියෙන වෑංජන ප්‍රමාණය වෙන්න පුළුවන්. උයලා තියෙන ක්‍රමය වෙන්න පුළුවන්. උයපු කෙනා වෙන්න පුළුවන්. මේ විවිධත්වයත් එක්ක අපි දකිනවා මේ ක්වොලිටි එකේ වෙනසක් තියෙනවා. මේ ක්වොලිටි එකට තමයි සමහරලාට අපි රුපියල් 100ක් ගෙවන්න නැතුව අපි රුපියල් 500ක් ගෙවලා අපිට අවශ්‍ය කරන භාණ්ඩය ලබා ගැනීමට අපි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් ක්වොලිටි එකයි ප්‍රොඩක්ටිවිටි එකයි වැඩි කරගන්න ආයතනයට හොඳ නමක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ ලාභයක් ලබා ගැනීමටත් හැකියාව තියෙනවා. එතකොට මේ ඵලදායීතාවය කියන දේ ගත්තාම විවිධ පුද්ගලයෝ විවිධාකාරයෙන් මේක නිර්වචනය කරනවා. සමහරු මේක නිර්වචනය කරනවා අපි ඵලදායීතාවය කියන්නේ අපි බලන්න ඕනේ මේ අපේ යෙදවුම් පැත්ත විතරයි. තව කට්ටියක් හිතනවා නෑ අපි මේක මේ බලන්න ඕනේ නිමවුම ගැන. ඵලදායීතාවයේ තියෙන අපි භාණ්ඩයක මේ යෙදවුම් නැත්නම් අපි ලී ගන්නකොට ලී කොටේ කොයි වගේ හොඳ කොටයක් ගත්තොත් තමයි අපිට වැඩිපුර පුටු හදන්න පුළුවන්. තව කට්ටිය කියනවා නෑ ඒ පැත්ත බලන්න ඕමනාවක් නැහැ. අපි බලමු අපි නිෂ්පාදනය වෙච්ච භාණ්ඩය කොයි වගේ එකක්ද කියලා. ඒක හොඳ නම් අපි අපේ ප්‍රොඩක්ටිවිටි එකක් තියෙනවා කියලා තව කට්ටියක් හිතනවා. අනිත් පැත්තෙන් ඊටාම හොඳම නැති ලීයක් ආවත් එළියට එනකොට අපි හිතනවා නම් හොඳ මේ අල්මාරියක් ඇවිල්ලා තියෙනවා කියලා
ප්‍රොඩක්ටිවිටි එක වැඩි. එහෙම නැත්නම් ප්‍රොඩක්ටිවිටි එක හොඳයි කියලා. තව කට්ටියක් කියනවා ප්‍රොඩක්ෂන් එක ගැන අපි බලමු කියලා. එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය දිහා අපි බලමු කියලා. තව කට්ටියක් කියනවා අවුට්කම් එක කියලා. දැන් අවුට්පුට් එකයි අවුට්කම් එකයි ගත්තාම තියෙන වෙනස තමයි අවුට්පුට් එකක් කියන්නේ භාණ්ඩයක් වෙන්න පුළුවන්. එතකොට අවුට්කම් එක කියලා කියන්නේ සමහර වෙලාවට මේ භාණ්ඩය විකුණලා ලැබෙන කීර්තිනාමය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුට්කම් එක වෙන්න පුළුවන් මාකට් එකේ වෙළඳ පොලේ වැඩිපුරම මාකට් ෂෙයා එකක් තියෙන කෙනා නැත්නම් ආයතනයේ බවට පත් වෙන්න පුළුවන් මේ භාණ්ඩය විකිණීම. එතකොට කට්ටිය කියනවා ඔයා භාණ්ඩය නෙමෙයි බලන්න ඕනේ මේ භාණ්ඩ විකිණීමෙන් ලැබෙන ඔයාට ප්‍රධානම ප්‍රතිලාභය මොකක්ද? තව කට්ටියක් කියනවා efficiency එක එහෙම නැත්නම් effectiveness එක තමයි මේ ආයතනයක ඵලදායීතාවය කියන්නේ. එතකොට efficiency කියලා කියන්නේ කාර්යක්ෂමතාවය. effectiveness කියන්නේ සඵලදායීත්වය. එතකොට තව කෙනෙක් කියනවා නෑ නෑ ওই දෙකම නෙමෙයි මේක ගුණත්වය වෙන්න ඕනේ. හැබැයි මේ විවිධ නිර්වචන එකතු කරලා සමහරු efficiency and effectiveness වැඩි කරන්න බලනවා බෙදන්න බලනවා ඊළඟට මේ දෙකේ වෙනස තමයි මේ ඵලදායීතාවය කියන්න ගන්නවා. හැබැයි ඇත්තම දේ තමයි ඵලදායීතාවය කියලා කියන්නේ මෙන්න මේක. ප්‍රොඩක්ටිවිටි කියලා කියන්නේ කාර්යක්ෂමතාවය සහ සඵලදායීත්වයේ එකතුවකට තමයි අපි ඵලදායීතාවය කියන්නේ. මේ දෙක වෙන වෙනම තිබිලා හරියන්නේ නැහැ. මේ දෙකේ එකතුවක් හැටියට තිබුණොත් තමයි අපිට ප්‍රොඩක්ටිව් ඕගනයිසේෂන් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. එහෙම තමයි අපිට ප්‍රොඩක්ටිවිටි එක ආයතනය ඇතුළත වැඩි කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. මේක තනියෙන් කතා කරලා වැඩකුත් නැහැ. මේ දෙකේ එකතුවකට තමයි අපි යන්න ඕනේ. එතකොට මොකක්ද ප්‍රොඩක්ටිවිටි කියලා සාමාන්‍යයෙන් කියලා කියන්නේ? දැන් අපි මෙන්න මේ කාරණාව ගැන තවත් තැනක කතා කරනවා. හැබැයි සාමාන්‍ය ප්‍රොඩක්ටිවිටි කියලා කියන්නේ යෙදවුම් ප්‍රමාණයෙන් කොච්චර නිමවුම් ප්‍රමාණයක් ලබා ගැනීමට අපිට හැකියාවක් තියෙනවද කියන දේ නෙමෙයි ඵලදායීතාවය කියන්නේ. ඒකට අපිට වෙන වචනයක් තියෙනවා. අපි ඒක නෙමෙයි මෙතන කතා කරන්නේ. මේක output divided by input කියන දේ අපි ගත්තොත් එහෙම මේකෙන් කතා වෙන්නේ ඵලදායීතාවය නෙමෙයි. ඵලදායීතාවය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මොකක්ද ඒක කියන්නේ? Expected good total quality output. Expected good total quality input. ඒ කියන්නේ ඉහළ ගුණත්වයෙන් යුතු යෙදවුම් ප්‍රමාණයකින් ඉහළ ගුණත්වයෙන් යුතු නිමවුම් ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන් නම් එතන තමයි ඵලදායීතාවය තියෙන්නේ. එහෙම නැත්නම් මට පුළුවන් එක ලී කොටයක් අරගෙන ඕන තරම් අල්මාරි හදන්න. අල්මාරිය ඝනකම නැති වෙන්න පුළුවන්. අල්මාරිය වැඩි කාලයක් භාවිතා කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම යම්කිසි භාණ්ඩයක් රඳවා තබා ගැනීමට හැකියාව තියෙනවා. හැබැයි ඒක දැක්කහම කවුරුත් ගන්න හිතෙන්නේ නැහැ. ඒක හරියට පොලිෂ් කරලා නැහැ. ඒකට හරියට පේන්ට් කරලා නැහැ. මේ දේවල් අඩු නම් අපි ඒක හොඳ ක්වොලිටි භාණ්ඩයක් කියලා කියන්නේ නැහැ. අපි හොඳට හාල් ටික අරගෙන හොඳට හොදලා නැතුව එළවලු ටික හරියට සුද්ධ කරලා කපන්නේ නැතුව අපි බත් එකක් හදලා අපි කියනවා මෙන්න මේක රුපියල් 1000යි 100යි කියලා කිව්වට අපි කියනවා මම හාල් කිලෝ එකකින් මෙන්න මෙච්චර ප්‍රමාණයක් හැදුවා බත් මම මෙච්චර බත් පැකට් ප්‍රමාණයක් අපිට හදන්න හම්බුණා. හැබැයි කවුරුත් ගන්නෙ නැත්තම් කෑම එක ළඟට දැක්කහම ගඳ සුවඳ අනුව කට්ටිය කැමති නැත්තම් අපි කියන්නේ නෑ ඒක ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. එහෙම නැත්තම් ක්වොලිටි අවුට්පුට් එකක් කියලා. අපි ගන්න රෝ මෙටීරියල්ස් ගන්නකොට අපි ගන්න දේවල් එළවලු ගන්නවට හොඳට හොයලා බලලා අපි අහුවෙන දේවල් ටිකක් අරගෙන කෑම උයලා දෙනවා නම් ඒක ක්වොලිටි ඉන්පුට් එකක් වෙන්නේත් නැහැ. එතකොට මේ දේවල් දෙකේම එකතුවක් හැටියට තමයි ප්‍රොඩක්ටිවිටි එක එන්නේ. එතන තියෙන දේ තමයි ඵලදායීතාවය ගන්න නම් හොඳ ඵලදායීතාවයක් ගන්න නම් හිත සතුටෙන් ඵලදායීතාවයක් ගන්න උමනාවක් තියෙනවා නම් අපි ගුණත්වයෙන් ඉහළ
යෙදවුම් සහ නිමවුම් අපිට නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. අපි ඉහළ ගුණත්වයෙන් යුතු නිමවුම් භාවිතා කරලා අපිට පුළුවන්කම තියෙනවා ගුණත්වයෙන් අඩු යෙදවුමක් අපි ඉහළ ගුණත්වයෙන් යුතු යෙදවුම් භාවිතා කරලා ඉහළ ගුණත්වයෙන් නැති එහෙම නැත්නම් අඩු නිමවුම් අපිට නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි එතනදිත් අපි කියන්නේ නැහැ අපේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කියලා. ඒකෙද අපි කියන්නේ ඉන්පුට් එකෙන් අපේ අවුට්පුට් එක වැඩි, අපේ ඵලදායීතාවය වැඩි වුණා කියලා අපි එතන කියන්නේ නැහැ. මෙතන අපිට දීලා තියෙනවා උදාහරණ ටිකක්. මොකක්ද මේ ඵලදායීතාවය කියලා කියන්නේ? Number of good shirts produced by one worker per day. සාමාන්‍යයෙන් ආයතනයක කර්මයේ ගාමන්ට් ෆැක්ටරි එක වගේ ගත්තාම ඒගොල්ලන්ට ඩේලි ටාගට් එකක් තියෙනවා. අද මෙන්න මෙච්චරක් ඔයගොල්ලන් නිෂ්පාදනය කරන්න ඕනේ. එතකොට මේගොල්ලන් මේ නිෂ්පාදන ක්‍රියාවලිය යෙදිලා ඉවරුණාට පස්සේ ක්වොලිටි චෙකර් කෙනෙක් ඇවිල්ලා චෙක් කරලා බලනවා තමන් මේ තමන්ගේ ක්ලයන්ට් කස්ටමර්ට ගැලපෙන විදිහේ භාණ්ඩ නිෂ්පාදනය වෙලා තියෙනවද කියලා. එතකොට ඒ ක්වොලිටි එකට ගැලපෙන ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට්ස් වලට ගැලපෙන භාණ්ඩයක් නිෂ්පාදනය වෙලා තියෙනවා නම් එතන ඒගොල්ලන් තීරණය කරනවා මේක ක්වොලිටි නැත්නම් good product එකක් කියලා. එහෙම නැතුව ඒගොල්ලන් නිෂ්පාදනය කරන හැම භාණ්ඩයම ඒගොල්ලන් දවස් අවසානයේ ගන්නෙ නැහැ හරි මෙන්න ඔයාගේ ටාගට් එක කවර් කරලා තියෙනවා කියලා. එහෙමනම් අපි හැමෝටම නිෂ්පාදනය කරන්න පුළුවන්. amount of good rice per kilo of paddy. වී වලින් කොච්චර හාල් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්ද? දැන් අපි වී මෝලකට ගිහිල්ලා අපි වී ටික දාලා ඊට පස්සේ වී වලින් හාල් කරගන්නවා. මේක මේ ක්‍රියාවලිය වට 3-4ක් යනවා. මේ මැෂින් එකට 3-4ක් දානවා. එතකොට ඒකට සාමාන්‍යයෙන් අපි වට 5ක් දාන්න ඕන නම් වට 3ක් විතර දාලා ගන්නත් පුළුවන් අපිට. එතකොට වැඩිපුර ප්‍රමාණයක් එන්න පුළුවන්. හැබැයි ඇතුලේ ඇත්තටම තියෙන්නේ වැඩිපුර තියෙන වී. ඉතින් මේ ක්‍රියාවලියේ අපි බලනවා අපි කොහොමද මේක කරන්න ඕනේ. Number of scripts marked accurately by an examiner per hour. දැන් සාමාන්‍යයෙන් විභාගයකදී පේපර් එකක් ලියලා ඉවරුනාට පස්සේ අපිට මේක බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේක මට කියවන්න නැතුව බලන්නත් පුළුවන්. ඇස් දෙක උඩ බලාගෙන ලකුණු දෙන්නත් පුළුවන්. එහෙම කරන්න පුළුවන්ද අපිට? ඒතර එහෙම ලකුණු දෙනවා නම් එතකොට කෙනෙක් කියනවා මම පැයකට පේපර් 100ක් බැලුවා. එහෙම කවදාවත් කරන්නත් බෑ. එහෙම කරනවා නම් ඒක හරියට මාක් වෙලත් නැහැ. Number of standard dots painted perfectly by 1 liter of paint. දැන් මේ paint කියන්නේ input එක. අපි හිතමුකෝ අපි ලංකාවේ තියෙන ගණන්ම හයිම quality paint එක අරගෙන ආවා. මේ paint එක ගාන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. දාන්න ඕන වතුර ප්‍රමාණයක් තියෙනවා. ටිනර් දානවා නම් ටිනර් දාන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. මට මේ තියෙන high quality product එක low quality product එකක් කරන්න පුළුවන් වැඩිපුර වතුර දාලා හරි වැඩිපුර ටිනර් දාලා හරි. ඊට පස්සේ මම ගාන්න පුළුවන් හැමතැනම ගානවා. එක කෝට් එකක් ගාලා කියනවා හරි මම මේ එක ටින් එකකින් මුළු ගෙදරම පේන්ට් කළා. හැබැයි end product එක නිමවුම quality නෑ. එහෙම වෙනවා නම් අපි කියන්නේ ඒක productivity නෙමෙයි. එතන තියෙන්නේ wastage එකක්. එතකොට අපි බලන්න ඕනේ paint liter එකකින් square feet කොච්චර ප්‍රමාණයක් නිසියාකාරව ගන්න පුළුවන්ද? ඒක එක වටයක්ද වට දෙකක්ද වට 10කින්ද අපි මේක කවර් කරගන්නේ. අපි වට දෙකකින් කරගන්න ඕන එක වට 4කින් කරගන්නවා නම් එතන productivity නෑ. අපි සාමාන්‍යයෙන් high quality කියන්නේ එක වට දෙකකින් නම් මේ paint ගාලා ඉවර කරගන්න ඕනි. අපි එක වටයකින් ගාලා හරියට කරන්නේ නැත්නම් එතනත් productivity එකක් නෑ. මොකද productivity එක නැති වෙන්න හේතුව ඒ වියදමම සමහර වෙලාවට අපිට ටික කාලයක් ගිහලා ආයි නැවතත් කරන්න වෙනවා. එතකොට අපි හරියට කරන්න යනකොට සමහරවිට අපිට 3 පාරක් පේන්ට් කරන්න වෙයි. ඉතින් අපි බලන්න ඕනේ quality product එකක් වෙනුවෙන් යන ගමනේදී කොහොමද අපි මේ input එකයි output එකයි භාවිතා කරන්නේ කියලා. ආයතනයකට ඵලදායිතාවය කියන්නේ මොකක්ද කියන එක ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම නැත්නම් කෙනෙක්ගෙන් ඵලදායිතාවය යනු කුමක්ද කියන දේ අපි අහුවොත් එහෙම කෙනෙක් කියන්න පුළුවන් එහෙම නැත්නම් ආයතනයක් හිතාගෙන ඉන්න පුළුවන් අපි කොහොමද යම්කිසි දෙයකින්
අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි දෙයක් ගන්නෙ කොහොමද? එහෙම නැත්නම් අඩු අපි කියනවා වැඩිපුර අපි ගන්නවා දාන යොදන මේ යෙදවුම් ප්‍රමාණය අඩු කිරීමක් කරලා. ඒ කියන්නේ දෙපැත්තක් තියෙනවා මෙතන. අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමවුමක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අඩු වැඩි නිමවුමක් ගන්නවා සාමාන්‍ය යෙදවුම් ප්‍රමාණයක් භාවිතා කරලා. එතකොට මෙතන තියෙන වැදගත්ම දේ තමයි අපි භාවිතා කරන යෙදවුමයි අපිට ලැබෙන භාණ්ඩයයි ගත්තාම අපි හැම වෙලාවෙම මෙතන මේ ඵලදායීතාවයත් එක්ක අපි සමහරලාට බලන දෙයක් තමයි අපි කොහොමද යෙදවුමේ තියෙන ගුණත්වය වැඩි කරගන්නේ. උදාහරණයක් හැටියට අපි භාවිතා කරන්නේ අන්ස්කිල් ලේබර්. ඒ කියන්නේ නුපුහුණු සේවකයන් අපිට භාවිතා කරලා අපිට ක්වොලිටි එහෙම නැත්නම් ගුණත්වයෙන් ඉහළ ප්‍රොඩක්ට් එකක් අපිට ගන්න පුළුවන්ද? එතන තියෙන ප්‍රොඩක්ටිවිටි එක තවත් වැඩි කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අපිට පුළුවන් නම් ස්කිල් ලේබර්. කියන්නේ හැකියාවන් තියෙන, දක්ෂතාවයන් තියෙන සේවකයන් භාවිතා කරොත් එහෙම අපිට ලැබෙන ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකත් වැඩි. ඒ වගේම අපිට භාවිතා කිරීමට අවශ්‍ය කරන යෙදවුම් ප්‍රමාණය, සේවකයන් ප්‍රමාණයත් අපිට අඩු කර ගැනීමට හැකියාවක් තියෙනවා. එතකොට සමහර ආයතන හිතනවා නෑ අපි ස්කිල් යන්න ඕනේ නෑ, හැකියාව තියෙන කට්ටිය නෙමෙයි, හැකියාව නැති කට්ටිය අරගෙන අපි කොහොම හරි ඉතා ගුණත්වයෙන් ඉහළ භාණ්ඩයක් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් කියලා. ඒකත් එක ක්‍රමයක්. ඒකට සමහරලාට එතන තියෙන දේ අපි දරන්න ඕන වියදම ඒ කියන්නේ පුද්ගලයෙක්ට ගෙවන්න ඕන මුදල යම්කිසි ප්‍රමාණයක අඩුවීමක් තියෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අපි ගත්තාම මොකක්ද මේ ක්වොලිටි එන ප්‍රොඩක්ටිවිටි එක කියලා කියන්නේ? මෙතනදී අපි බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි යම්කිසි කාල රාමුවක් තුල හැමදාම හැම වෙලාවෙම එහෙම නෙමෙයි යම්කිසි කාල රාමුවක් තුල අපි ඉහළ ගුණත්වයෙන් යුතු නිමෝමක් ලබා ගැනීම සඳහා ඉහළ ගුණත්වයෙන් යුතු යෙදවුම් යම්කිසි ආයතනයක් ඇතුළත යම්කිසි සිස්ටම් එකක් භාවිතා කරලා ප්‍රොසෙස් එකක් භාවිතා කරලා යෙදවුමක් නිමෝමක් බවට පත් කර ගැනීමේ ක්‍රියාවලියට අපිට ඵලදායීතාවය කියලා කියන්න පුළුවන්. විවිධ ක්‍රම තියෙනවා අපිට ඵලදායීතාවය ලබා ගැනීමට. හැබැයි අපි බලාපොරොත්තු වෙන ප්‍රධානම ක්‍රමය තමයි quality input එකකුයි quality output එකකුයි. එතකොට මොකද්ද මේ යම්කිසි quality එකක් ගැන අපි කතා කරන්න ගත්තාම quality එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ප්‍රධාන වශයෙන්ම වැදගත්ම කරුණු කාරණා තුනක් තියෙනවා. අපි මේකට කියනවා මේක relative concept එකක්. එහෙම නැත්නම් මේ සාපේක්ෂයි මේක. ඒකට හේතුව තමයි යම්කිසි ආයතනයක් ඵලදායීතාවය කියන දේ තව ආයතනයකට වෙනස් වෙන්න පුළුවන්. එක්කෙනෙක් හිතනවා නම් මගේ ආයතනයේ ඉහළ ඵලදායීතාවයෙන් යුතුයි මම එක ලී කොටයකින් පුටු 2යි හදන්නේ. තව එක්කෙනෙක් කියනවා නම් මම ලී කොටයකින් පුටු 4ක් හදන, ඔයාගේ ප්‍රොඩක්ටිවිටි එක අඩුයි, මගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කියලා. ඒක ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන දෙයක්. සමහරලාට වර්ල්ඩ් ස්ටෑන්ඩඩ්ස් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගනයිසේෂන් එකට ස්ටෑන්ඩඩ්ස් තියෙන්න පුළුවන්. සමහරලාට ඒ මාකට්ස් වලට ස්ටෑන්ඩඩ්ස් තියෙන්න පුළුවන්. පේන් ගන්නවා නම් ඒ තීන්ත භාවිතා කරන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. මේක මේ ආයතනයෙන් ආයතනයට අපි භාවිතා කරන භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වෙන්න පුළුවන්. එතකොට සමහර කෙනෙක්ට එක ආයතනයක් ප්‍රොඩක්ටිව් නැති වෙනකොට තව ආයතනයකට ඒක ප්‍රොඩක්ටිව් වෙන්න පුළුවන්. මොකද එතන මේ ඵලදායීතාවයේ ගුණත්වයත් එක්ක හැම වෙලාවෙම බැඳී පවතින දෙයක් හින්දා එතනදී මේක මේ සාපේක්ෂ අරමුණක් ගන්න පුළුවන්. ඊළඟට මේක කියනවා ටයිම් බවුන්ඩ් කන්සෙප්ට් එකක් කියලා. ඒ කියන්නේ යම්කිසි කාල රාමුවකදී තමයි අපි ප්‍රොඩක්ටිවිටි එක මනින්නේ. එතකොට අපිට කියන්න පුළුවන් අපේ යෙදවුම් ප්‍රමාණය මෙන්න මේ ඉවර වෙනකොට අපිට කොච්චර නිමවුම් ප්‍රමාණයක් අපිට ලබා ගැනීමට හැකියාවක් තියෙනවද? දිනකට. සමහරලාට අපි ගත්තොත් එහෙම සේවකයෝ ගත්තොත් එහෙම දවසට පැය කීයක් වැඩ කරනවද? මේ කාල රාමුව තුල කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හැකියාව තියෙනවද? ඊළඟට කියනවා system related concept. අපි කලිනුත් කතා කරා මේක ආයතනයක් ඇතුළත තමයි වෙන්නේ. ආයතනයක් ගත්තාම ආයතනයේ හරිම සරල සංසිද්ධියක් තියෙන සිස්ටම් එකක් තියෙන තැනක්. මොකද සරලව ගත්තොත් එහෙම input process output.
අපි යෙදවුම් ලබා දෙනවා. ඒ යෙදවුම් අපි භාණ්ඩයක් හෝ නිමවුමක් දක්වා වෙනස් කරන ක්‍රියාවලිය තමයි අපි සාමාන්‍යයෙන් ආයතනයක් ඇතුළත දකින සරලම විදිහට කියන්න පුළුවන් සිස්ටම් එක. එතකොට මේ සිස්ටම් එකේදී තමයි අපි බලන්නේ අපේ ප්‍රොඩක්ටිවිටි එක නැත්නම් ඵලදායීතාවය අඩු වෙලාද වැඩි වෙලාද එහෙමත් නැත්නම් අපිට අවශ්‍ය ආකාරයෙන් අවශ්‍ය ප්‍රමාණයෙන් අපිට ලබාගෙන තියාගෙන යාමට හැකියාවක් තියනවද කියලා. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ආයතනයක ඇතුළත තියෙන සිස්ටම් එකක්. ඒක තමයි අපි කලිනුත් මේ වගේ සිස්ටම් එකක් කතා කරා. මෙතන අපි කතා කරපු නැති කරුණු දෙකකට තියෙනවා internal environment සහ external environment. ආයතනයේ ඇතුළත පරිසරය සහ ආයතනයේ පිටත පරිසරය. ආයතනයක් ගත්තාම අපි දැක්ක raw materials එහෙම නැත්නම් human වෙන්න පුළුවන්, money වෙන්න පුළුවන්, machinery වෙන්න පුළුවන්, materials වෙන්න පුළුවන්. මේ දේවල් තමයි අපි input resources වෙන්නේ. මේ දේවල් භාවිතා කරලා තමයි අපි මේ යෙදෝම් නිමෝමක් බවට ට්‍රාන්ස්ෆෝර්ම් කරන ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට තවත් දේවල් මෙතන තියෙනවා. මේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකේ මාකටිං තියෙන්න පුළුවන්, අකවුන්ටිං තියෙන්න පුළුවන්, HRM තියෙන්න පුළුවන්. ඕගනයිසේෂන් එකට අපි කියනවා සංස්කෘතියක්, ඕගනයිසේෂන් කල්චර් එකක් තියෙන්න පුළුවන්. නීති රීති තියෙන්න පුළුවන්. මේ දේවල් තමයි මේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකට තියෙන්නේ. ඒ වගේම මේ නිෂ්පාදන ක්‍රියාවලියට මේ දේවල් වල යම් කිසි බලපෑමකුත් තියෙනවා. ඒ වගේම නායකත්වයේ කියන දෙත් ආයතනික නිෂ්පාදන ක්‍රියාවලියට හුඟක් ලෙසම බලපෑමක් කරන්න පුළුවන්. ඊළඟට අපි දකිනවා මේ ආයතනයේ මේ තියෙන ක්‍රියාවලියෙන් එළිය තියෙන දේකුත් තියෙනවා. මොකද්ද මේ එළිය තියෙන්නේ? එළිය තමයි අපි දකින්නේ බාහිර පරිසරය තියෙන්නේ. මේ බාහිර පරිසරය අපි සමහර වෙලාවට විශ්ලේෂණය කරනකොට අපිට මේකට කතා කරන්න පුළුවන් මේ පෙස්ටල් ඇනාලිසිස් එක. එතකොට පොලිටිකල් තියෙනවා. දේශපාලන කරුණු තියෙනවා, සමාජීය කරුණු තියෙනවා, ආර්ථික කරුණු තියෙනවා, තාක්ෂණික කරුණු තියෙනවා. මේ දේවල් වල එකතුවක් මේ බලපෑමක් අනිවාර්යයෙන්ම ආයතනයකට තියෙනවා. දැන් කොරෝනා වෛරස් එක කියන්නේ ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියට ඉතාම බරපතල ලෙස බලපාලා තියෙනවා. සමහර ආයතන, ඉන්ඩස්ට්‍රීස් කඩා වැටෙන්න, වහලා දාන්න ඒ දේවල් වලට බලපාපු දෙයක් තමයි අපි ගත්තොත් එහෙම මේ කොරෝනා වෛරස් එක කියන්නේ. එතකොට එහෙම එක පැත්තකින් කඩාගෙන වැටෙනකොට අපි ගත්තොත් එහෙම Zoom වගේ දැන් අපි Zoom තාක්ෂණය හරහා අපි අධ්‍යාපන කටයුතු ඒ දේවල් වලට භාවිතා කරනවා. එහෙම කරන තැනක ඒ වගේ ආයතනයක් ඉතා දියුණු වෙලා තියෙන්නත් පුළුවන්. එතකොට ඒගොල්ලන් භාවිතා කරන තාක්ෂණය, ඒ වගේ ඒගොල්ලන්ට තියෙන හැකියාව, ඒගොල්ලන් ලබා දෙන නිෂ්පාදනය මේ හැමදේම වර්ධනය වීමට ඒක යම්කිසි බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට බාහිර පරිසරයත් ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියට යම්කිසි ආකාරයක බලපෑමක් සිද්ධ කරනවා. එතකොට උදාහරණයක් ඇටියට දැන් ආයතනවල නිෂ්පාදන ක්‍රියාවලිය කරගෙන යන්න මිනිසුන්ට නැත්නම් ලේබරර්ස්ලට එන්න හැකියාවක් නැහැ. මේ කොරෝනා වෛරස් එකකින්ද සමහරලාට සමහර තැන් වහලා තියෙන්න පුළුවන්. මේ බාහිර පරිසරයේ තියෙන බලපෑම ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියට බලපාලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට වැඩ කරන්න කට්ටිය ඉන්නවා, මැෂින්ස් තියෙනවා, ඩිමාන්ඩ් එකක් තියෙනවා, හැමදේම තියෙනවා. හැබැයි පිට රටින් අපිට අවශ්‍ය කරන රෝ මැටීරියල් එක එන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන යෙදෝම හොයාගන්න හැකියාවක් නැහැ මේ කොරෝනා වෛරස් එකේ හින්දා. එතකොට මේ අපි හිතන්නේ නැති පැත් වලිනුත් අපේ ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියට බලපාලා තියෙනවා. සමහර වෙලාවට නිෂ්පාදනය කරාට තියෙන ඉල්ලුම මත අපි තියෙන භාණ්ඩයට තියෙන මිල ඊටාම වැඩි වෙලා තියෙන්න පුළුවන්. එතකොට තියෙන වැඩේ තමයි ඒ භාණ්ඩයට තියෙන ඉල්ලුම අඩු වෙලා මිල වැඩි වීම හින්දා ඉල්ලුම අඩු වෙලා අපේ ස්ටොක්ස් එකතු වෙලා තියෙනවා වියදම් කරගන්න විකුණ ගන්න බැරි වෙන්න පුළුවන්. මේ විවිධ දේවල් ආයතනයක ඇතුළත වෙන්න පුළුවන්. ඒ වගේම පිටතත් වෙන්න පුළුවන්. හැබැයි මේ ආයතනයේ ඇතුළත පිටත වෙන දේවල් ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියට අනිවාර්යයෙන්ම බලපානවා. එතකොට අපි ආයතනයක් හැටියට බලන්න ඕනි මේ සිද්ධ වෙන ක්‍රියාවලීන්ගෙන් අපිට පාලනය කිරීමට හැකි දේවල් මොනවාද? ඒ පාලනය කරන්න පුළුවන් දේවල් පාලනය කරලා අපිට පුළුවන් ද ආයතනයේ ඵලදායීතාවය වැඩි කරගන්න. ඒක තමයි අපි මේ විෂය බලලා ඉගෙනගෙන අපි කොහොමද මේක භාවිතා කරන්නේ. එතකොට මෙතන කතා කරනවා දැන් මේ ප්‍රොඩක්ටිවිටි එහෙම නැත්නම් ඵලදායීතාවය කියන දේ කළමනාකරණයට අපි කොහොමද සම්බන්ධ කරගන්නේ. මෙතන මේ කළමනාකරණයත් එක්ක අපි දාලා තියෙන්නේ කළමනාකරණයේ ප්‍රධාන හැඳින්වීමක් අපි තමයි දාලා තියෙන්නේ. මෙතන තියෙනවා management is the process
planning, organizing, leading and controlling. සාමාන්‍යයෙන් කළමනාකරණය ගත්තාම කළමනාකරණ ක්‍රියාවලියේ තියෙනවා අපි සැලසුම් කරන්නේ තියෙනවා සංවිධානය කරන්නේ තියෙනවා නායකත්වයේ තියෙනවා ඒ වගේම පාලනය තියෙනවා මේක තමයි සාමාන්‍යයෙන් අපි කතා කරන කළමනාකරණ ක්‍රියාවලිය මේ කරුණු හතර ක්‍රියාත්මක කරන පුද්ගලයා තමයි අපි කළමනාකරුවා කියලා කියන්නේ මේ කළමනාකරුවා පාලනය කරන්නේ ආයතනය ඇතුළත තියෙන සීමිත සම්පත් ප්‍රමාණය efficiently and effectively කාර්යක්ෂම සහ සඵලදායීව භාවිතා කරන්න උමනාවක් තියෙනවා ආයතනයේ අරමුණු ඉටු කරගන්නත් ඒ අරමුණු ඊටාම ඵලදායී ලෙස ඉටු කර ගැනීමටත් තමයි අපි මේ දේවල් භාවිතා කරන්නේ කාර්යක්ෂමතාවය සහ සඵලව තමා සතු සීමිත සම්පත් ප්‍රමාණය ඵලදායීතාවය වැඩි කරගෙන ආයතනයේ තියෙන අරමුණු ඉටු කර ගැනීමට තමයි අපි භාවිතා කරන්න ඕනේ එතකොට මේ කළමනාකරණය සහ ප්‍රොඩක්ට් ඵලදායීතාවයේ කියන දේ අතර වෙනසක් නැහැ. කළමනාකරණ ක්‍රියාවලිය කරනකොට අපි අනිවාර්යයෙන්ම කාර්යක්ෂම වෙන්නත් ඕනේ, සඵලදායී වෙන්නත් ඕනේ. එහෙම නැති වුණොත් එහෙම එතන අපි කියන්නේ නැහැ ඵලදායී කළමනාකරණ ක්‍රියාවලියක් තියෙනවා කියලා. එතකොට මේ කළමනාකරණ ක්‍රියාවලියක තියෙන්න ඕන ප්‍රධානම දේ තමයි efficiency and effectiveness තියෙන්න ඕනේ. අර ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. එතකොට ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා නම් ආයතනයක කාර්යක්ෂමතාවයත් වැඩි වෙන්න ඕනේ. ඒ වගේම සඵලදායීත්වයත් වැඩි වෙන්න ඕනේ. මේ දෙකේ එකතුවක් තමයි අපි කියන්නේ ආයතනයක ඵලදායීතාවය කියලා. එතකොට මේ ඵලදායීතාවය තියෙන ප්‍රධාන කොටස් දෙකෙන් එකක් තමයි efficiency කියන්නේ. efficiency කියලා කියන්නේ කාර්යක්ෂමතාවය. මොකක්ද මේ කාර්යක්ෂම තාවය කියන්නේ. එතකොට සාමාන්‍ය සරල විදිහට කිව්වොත් එහෙම efficiency කියලා කියන්නේ doing things right. යම් කිසි දෙයක් නිවැරදි අයුරින් කිරීම. යම් කිසි කාර්යයක් තියෙනවා නම් අපි ඒ වැඩේ හරියට කරන එකට තමයි අපි කියන්නේ doing things right. පීටර් ඩ්‍රකර් මේක කියලා තියෙන්නේ. පීටර් ඩ්‍රකර් කියනවා නිවැරදි අයුරින් කොහොමද අපි කටයුතු කරන්නේ. එතකොට අපි බලන්න ඕනේ අපි සතු යෙදෝම් ප්‍රමාණය නිවැරදි ආකාරයෙන් භාවිතා කරලා අපිට අවශ්‍ය කරන නිමෝම් ප්‍රමාණය අපිට ලබා ගන්න. අපි ගාව තියෙන යෙදෝම් ප්‍රමාණය නිවැරදිව භාවිතා කරොත් එහෙම අපිට අවශ්‍ය කරන නිමෝම ලබා ගැනීමට හැකියාවක් තියෙනවද? එතකොට අපි බලනවා නිමෝම් ප්‍රමාණය වැඩි කරගන්න යෙදෝම් ප්‍රමාණය අඩු කරලා. එහෙම නැත්නම් යෙදෝම් ප්‍රමාණය ලෙසම තියාගෙන අපි බලනවා නිමෝම් ප්‍රමාණය වැඩි කරගන්න. මේ කොයි ආකාරයකට කරත් අපි අන්තිමට බලන්නේ අපි මේ වැඩේ හරියට කරලා තියනවද? මේ වැඩේ හරියට කරනවා නම් efficiency කියන නැත්නම් කාර්යක්ෂමතාවය හරියට තියනවා නම් මෙතන තියෙනවා කරුණු තුනක්. waste of resources in any form. අපි මොනාහරි සම්පත් ප්‍රමාණයක් නාස්ති කරනවා නම් ඒ නාස්ති කරන දේ අපිට අඩු කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඇයි? අපි හරියට තමයි මේ දේ කරන්නේ. misuse of resources any form. අපි භාණ්ඩ අවශ්‍ය කරන විදිහට නෙමෙයි අනවශ්‍ය ලෙස භාවිතා කරනවා නම් අවශ්‍ය දෙයටයි අනවශ්‍ය දෙයටයි හැම දෙයකටම අපි භාවිතා කරනවා නම් එතකොට අපි කියනවා misuse of resources කියලා. misappropriation of any form. එතකොට misappropriation කියලා කියන්නේ අපි සතු සම්පත් තියෙනවා නම් ඒ සම්පත් අයථා පරිහරණය කරනවා. එතකොට අපි අවශ්‍ය දෙයට නෙමෙයි අනවශ්‍ය දෙයට භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම අපි මේ දේවල් හොරකම් කරන්න, වැරදි වැඩකට භාවිතා කරන්න, ඒ දේවලුත් කරනවා නම් ඒ දේවලුත් අඩු කර ගැනීමට අපිට හැකියාවක් ලැබෙනවා. අපි efficiency එක වැඩි කරගත්තොත්. එතකොට අපි සතු මුදල් අපි වැරදියට භාවිතා කරන්නෙත් නැහැ. අපි මුදල් අයථා ලෙස භාවිතා කරන්නෙත් නැහැ. ඒ වගේම අපි නාස්ති කරලා දාන්නෙත් නැතිවීම අඩුවීමක් සිද්ධ වෙනවා. අපිට පුළුවන්කම ලැබෙනවා නම් යම් කිසි දෙයක් නිසි අයුරින් නිවැරදි ආකාරයට කටයුතු කරන්න. මේ තියෙන්නේ අපිට මේකට කියනවා ටිම් වුඩ් කියලා. ටිම් වුඩ් කියලා මේ ලී జాතියක් එහෙම නෙමෙයි. අපි මේකට කියනවා අපි කොහොමද මේ අපේ සතු සම්පත් නාස්ති කරන්න කියලා. එතකොට මේකට කියන මේ 7 deadly waste. මෙතන හතක් තියෙනවා. පළවෙනි එක තමයි transportation, inventory, movement,
over production, waiting, over processing and defects කියලා. එතකොට පළවෙනි දේ තමයි transportation ප්‍රවාහනය. දැන් අපිට යම්කිසි භාණ්ඩයක් ආයතනයේ ඇතුළත විවිධ තැන්වලට ප්‍රවාහනය කරන්න තියෙනවා නම් අපි හරියට අපේ ආයතනයේ ඇතුලේ තියෙන නිෂ්පාදන ක්‍රියාවලිය එහෙම නැත්නම් ආයතනයේ තියෙන ලේඅවුට් එක හරියට හරි ගස්සලා නැත්නම් එක තැනක එක කොටසක් නිෂ්පාදනය කරලා තව තැනකට මේක අරගෙන යන්න ඕනේ. එතකොට මේ ක්‍රියාවලිය හරියට අපිට මේ අලයින් කරලා තිබ්බේ නැති වුණොත් එහෙම අපිට එක එක තැන් වලට මේක ට්‍රාන්ස්පෝර්ට් කරන්න සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ආයතනයක් ගත්තාම අපි දැකලා තියෙන දෙයක් තමයි ඒගොල්ලන්ගේ U shape එකට තමයි ෆැක්ටරි සමහර ඒවා හදන්නේ. සමහර ඒවා හදනවා දිග ලයින් එකක් විදියට. එක පැත්තකින් හරියටම ස්ටෝර්ස් ගාව තමයි ලයින් එක පටන් ගන්න. එතකොට ස්ටෝර්ස් වලින් රෝ මැටීරියල් ටික හම්බුනහම රෙදි ටික කපලා කෑලි වලට කපලා සේරම ටික අරන් ගිහලා ඊට පස්සේ මහන කෙනාට දෙනවා. ඊට පස්සේ මහන කෙනා මහගෙන ඇවිල්ලා ඊට පස්සේ ඉවර වෙනකොට ක්වොලිටි චෙක් එකක් කරලා ඊළඟට ආයි අනිත් පැත්තට ඒගොල්ලන්ගේ ෆිනිෂ් ගුඩ්ස් ස්ටෝර්ස් වලට දෙනවා. මේ මෙතන ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් එක තමයි අඩු වෙලා තියෙන්නේ. අපි මේ එක එක තැන් වලට යන්නේ නැහැ. එකම ක්‍රියාවලියක යෙදිලා අපි මේ භාණ්ඩ වලට තියෙන මේ මූව්මන්ට් එක එහෙම නැත්නම් ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් එක අපිට අඩු කරගන්න පුළුවන්. සමහර වෙලාවට ආයතන ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් එක අඩු කරගන්න ඒගොල්ලන්ට පුළුවන්කම හම්බෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ආයතනය පිහිටලම තියෙන්නේ එයාපෝට් එකක් එහෙමත් නැත්නම් හාබර් එකක් ළඟ. එතකොට දැන් අපි දකිනවා මේ හම්බන්තොට වරාය හදනවා. හම්බන්තොට වරාය ඒගොල්ලන් වෙනම කොටසක් තියෙනවා නිෂ්පාදන ක්‍රියාවලියට. ඇයි ඒ වගේ දැන් සිමෙන්ති කර්මාන්ත ශාලාවක් වගේ ගත්තොත් එහෙම සිමෙන්ති කර්මාන්ත ශාලාවක් එන්නේ හාබර් එකේමයි. හාබර් එක ළඟම තමයි එන්නේ. එතකොට දැන් ගාල්ලේ සිමෙන්ති සංස්ථාවක් තියෙනවා. ඒගොල්ලන් කියනවා ඒගොල්ලන්ට ඒ යන ලයින් එකේ නැත්නම් මුහුදු මාර්ගයේ ඒ සිමෙන්ති එක ලබා ගැනීමට ඒගොල්ලන්ට ක්‍රමවේදයක් තියෙනවා. ඇයි අපි මොනවද මේ අඩු කරලා තියෙන්නේ? අපි මේ ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් එක තමයි අඩු කරගෙන තියෙන්නේ. ඉන්වෙන්ටරි. අපි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න කලින් හරි නිෂ්පාදනය කරලා ඉවර වෙලා හරි අපි විශාල ප්‍රමාණයෙන් ඉන්වෙන්ටරි තියාගෙන ඉන්නවා කියලා කියන්නේ අපි හිතමු අපි රෝ මැටීරියල්ස් අරගෙන ඉන්වෙන්ටරි තියාගෙන ඉන්නවා. අපි අපේ සල්ලි තමයි හිර කරගෙන ඉන්නේ. අපි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නෙත් නැහැ. අපි හිතාගෙන ඉන්නවා අපි වැඩිපුර ඉන්වෙන්ටරි තියාගෙන අපිට නිෂ්පාදනයට අවශ්‍ය ඕඩර්ස් ආවොත් එහෙම අපි නිෂ්පාදනය කරනවා. මේ රිස්ක් එක තමයි තියෙන්නේ. අපිට මේ භාණ්ඩ නැති වෙයි අපිට නිෂ්පාදන ක්‍රියාවලියට ඕන වෙන්නේ නැහැ කියලා අපි ඉතා විශාල ප්‍රමාණයෙන් ඉන්වෙන්ටරි එකක් නැත්නම් ස්ටොක්ස් තියාගෙන ඉන්නවා. එතකොට අපිට ඒකට වෙයාරහවුස් එකක් ඕනි, ඒකට වෙනම සිස්ටම් එකක් ඕනි. ඊට පස්සේ ඒකේ වැඩ කරන්න සේවකයෝ ඕනි, වාහන ඕනි, මේ හැමදේම භාවිතා කරලා අපි ඉන්වෙන්ටරිස් ඉතා විශාල ප්‍රමාණයෙන් තියාගෙන ඉන්නවා. ඒ අපි සල්ලි තමයි හිර කරගෙන ඉන්නේ. අපි නිෂ්පාදන ක්‍රියාවලියට දාන්නෙත් නැහැ, ඔහේ තියාගෙන ඉන්නවා. එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණයේ ඉන්වෙන්ටරි එක කොච්චරක්ද කියන එක ගැන අපිට අවබෝධයක් නැති වුණාම තමයි අපි මේ දේ කරන්නේ. ඊළඟට අපි ඉන්වෙන්ටරි තියාගෙන ඉන්නවා භාණ්ඩ නිෂ්පාදනය කරලා ඉවර වුණාට පස්සේ. එතකොට එතන තියෙන දේ තමයි අපිට විකුණ ගන්න බැරුව අපි සල්ලි ටික හිර කරගෙන ඉන්නවා. ඒත් මේ අපිට ලැබෙන්න ඕන ආදායම තමයි අපිට ලැබිලා නැත්තේ. එතකොට මෙහෙම වෙනකොට අපි දකින දේ තමයි අපි භාණ්ඩයක් නිෂ්පාදනය කරලා තියෙනවා කවුරුත් මේක ඉල්ලන්නේ නැහැ දැන්. ඒක හින්දා තමයි මේ ස්ටෝර්ස් වල මේක තියෙන්නේ. එතකොට අපි යම්කිසි මාකට් එක පිළිබඳ අදහසක් නැතුව කොච්චරක් භාණ්ඩ අවශ්‍ය වෙනවද කියලා දැක්මක් නැතුව භාණ්ඩ නිෂ්පාදනය කරලා තියෙනවා. ඊට පස්සේ රෝ මැටීරියල් එක එහෙම නැත්නම් ඒ නිෂ්පාදනයට කරපු අමුද්‍රව්‍ය ටික අපි වෙන දෙයකට අපිට භාවිතා කරන්නත් අපිට හැකියාවක් නැහැ. අපිට අවශ්‍ය කරන දේවල් ස්ටෝර් කරගන්න අපිටත් ඉඩ නැති වෙලත් යන්න පුළුවන්. ඉතින් ඒ වගේ වේස්ට් එකක් අපි එකතු කරගන්නේ. ඊට වඩා හොඳයි අපිට යම්කිසි හොඳ දැක්මක් ඇතුව හොඳ මාකට් එක ගැන හොඳ ඇනලිසිස් එකක් ඇතුව මේ දේවල් අපිට එකතු කරගෙන ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන්. මූව්මන්ට්. දැන් භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට ඒ භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය වෙනවා යම්කිසි රෝ මැටීරියල්ස් ඕන වෙනවා. ඒ රෝ මැටීරියල්ස් ඕන වෙනවා ටූල්ස් නුත් ඕන වෙනවා. අපි බලන්න ඕනේ යම්කිසි පුද්ගලයෙක් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී එයාට අවශ්‍ය වෙන මූව්මන්ට්ස් ප්‍රමාණය අඩු කරන්න. අපි හිතමුකෝ එක ටූල්ස් එක තැන්වල තියෙනවා කියලා. එයා මේ මැෂින් එක ගාව ඉඳලා වැඩ කරනවා නම් එයා මේ එක ටූල් එක ගන්න තව මීටර් 5ක් මීටර් 10ක් මීටර් 15ක් විතර හැමතැනටම ගිහිල්ලා එක අරගෙන ඇවිල්ලා කරන්න ඕන නම් එයාගේ මූව්මන්ට් එක වැඩි. එතකොට අපි බලන්න ඕනේ මේ මූව්මන්ට් එක කොහොමද අඩු කරගන්නේ? අපිට පුළුවන් නම් මේ මූව්මන්ට් එක අඩු කරගන්න ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්න යන කාලය අපිට අඩු කරගන්න පුළුවන්.
හැබැයි එක මැෂින් එකක් වැඩ කරලා ඊට පස්සේ අපිට තව මේ ඊළඟ ටූල් එක ගන්න අපිට හින වෙලාවක් යනවා නම් එහෙන දුරක් යන්න අපිට තියෙනවා ඒ වැඩ කරන පුද්ගලයාගේ මූව්මන්ට් එක වැඩි වෙලා තියෙනවා. එතකොට අපි බලනවා මේක අපිට කොහොමද අඩු කරගන්න පුළුවන්. ඕවර් ප්‍රොඩක්ෂන් මේ මෙතන මේ පින්තූරයේ තියෙන අතරම වාහන නිෂ්පාදනය කරලා තියෙන්නේ මාකට් එකට අවශ්‍ය ප්‍රමාණයේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැතුව තමන් ඉතා විශාල ප්‍රමාණයේ භාණ්ඩ නිෂ්පාදනය කරලා තියෙනවා. අපි බලන්නේ මොනවාද කොහොමද අපි මේක කරන්න ඕනේ. අවශ්‍යතාවය ගැන හොයලා බලන්නේ. waiting. එතකොට waiting වෙන්න පුළුවන් දෙයක් තමයි skill labor සහ unskill labor පාවිච්චි කරනකොට. ස්කිල් ලේබර් කියන්නේ හැකියාව දක්ෂතාවයේ තියෙන කෙනෙක් භාවිතා කරලා ඒ අතරමැද අපි අදක්ෂ නැත්නම් ස්කිල් එකක් නැති එක්කෙනෙක් භාවිතා කරනකොට දක්ෂ එක්කෙනා වේගෙන් වැඩ කරගෙන යනවා. අදක්ෂ එක්කෙනා තාම ඉගෙන ගන්නවා හිමින් වැඩ කරගෙන යන්නේ. එතකොට එයා දක්ෂ එක්කෙනා විනාඩියට යුනිට් 10ක් හදනවා නම් අදක්ෂ එක්කෙනා විනාඩියට 1 යුනිට් එකක් හදන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ ඊළඟට ඒ ලයින් එකේ කවුරු හරි තව දක්ෂ ස්කිල් එක්කෙනෙක් ඉන්නවනම් එයාට සිද්ධ වෙනවා බලාගෙන ඉන්න. සමහරු අතින් වැඩ කරනවා සමහරු මැෂින්ස් භාවිතා කරලා වැඩ කරනවා. අතින් වැඩ කරන එක්කෙනා හින්දා මැෂින් එකෙන් වැඩ කරන එක්කෙනාට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. එතකොට මේ බලාගෙන ඉන්න එකට අපිට සල්ලි ගෙවන්න සිද්ධ වෙනවා. බලාගෙන හිටියා කියලා ඒක යාගේ වැරද්දක් නෙමෙයිනේ බලාගෙන ඉන්න එක. එතකොට අපි බලන්න ඕනේ නිෂ්පාදන ක්‍රියාවලියේ කොහොමද මේ waiting time එක අඩු කරන්නේ. සමහර වෙලාවට මැෂින්ස් කැඩෙන්න පුළුවන්. මැෂින්ස් කැඩෙනකොට එතකොට අනිත් කට්ටියට බලාගෙන ඉන්න ඕනේ. එතකොට එදාට වැඩට ගිහලා මැෂින් එක කැඩුනා කියලා අපි මුකුත් භාණ්ඩයක් නිෂ්පාදනය කරේ නැහැ කියලා පඩි නොගෙව ඉන්න බෑනේ. එතකොට මේ දේවල් වලට ගෙවීමක් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් කෙනෙක් බලාගෙන ඉන්නවා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ නොවෙනවා කියන එක. සම්බන්ධ නොවීමත් අපි අපේ පැත්තෙන් ආයතනයක් පැත්තෙන් දරන්න සිද්ධ වෙන වියදමක්. අපි බලන්න ඕනේ මේක කොහොමද අපි අඩු කරගන්නේ. එහෙම නැත්නම් නැති කරගන්නේ. නැති කරගන්න බැරි වුණාට කමන්නේ waiting time එක අපි හැම වෙලාවෙම අඩු කරන්න අපිට හැකියාව තියෙනවා. over processing. යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරලා ඉවර වුණාට පස්සේ අපි මේක සමහරවිට නිෂ්පාදන ක්‍රියාවලියේදී process කරනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම සමහරවිට quality checking process දෙකක් තියෙනවා. එතකොට මේ සමහරවිට raw material එනකොට quality check කරනවා ඊළඟට නිෂ්පාදන ක්‍රියාවලියේදී check කරනවා නිෂ්පාදන ක්‍රියාවලිය කරලා ඉවර වුණාට පස්සේ check කරනවා ඊට පස්සේ stores වලට ගිහිල්ලා ආයි shipment එකට යනකොට ආයි check කරනවා. ඉතින් මේ එකම ක්‍රියාවලිය අපි 4-5 පාරක් කරනකොට අපි බලන්න ඕනේ අපි කොච්චර ප්‍රමාණයක් මේක කරන්න ඕනේද. අවශ්‍ය ප්‍රමාණයට කරලා එතනින් එහාට අපි ගාව confidence එක තියෙන්න ඕනේ මේ භාණ්ඩය හොඳයි හරි නරකයි හරි. ඊළඟට තියෙන දේ තමයි භාණ්ඩ හරියට නිෂ්පාදනය කෙරෙන්නේ නැහැ. වැරදි තියෙනවා. ඒ වගේම මේ ඩිෆෙක්ට්ස් වැඩි වෙනවා. භාණ්ඩයේ නිෂ්පාදනය හරියට සිද්ධ වෙන්නේ නැති වෙන විදිහට අපි භාණ්ඩ නිෂ්පාදනය කරනකොට ඒක වේස්ට් එකක් බවට පත් වෙනවා. ඩිෆෙක්ට්ස් වෙන්න පුළුවන් භාණ්ඩයක් raw material හොඳ නැති වුනහම ස්කිල් ලේබර් භාවිතා කරන්න නැති වුනහම හොඳ අවශ්‍ය කරන මැෂින්ස් නැති වුනහම ඒ වගේම හොඳ quality checking process එකක් නැති වුනහම මේ defects කියන දේ භාණ්ඩ හරියට නිෂ්පාදනය වෙන්නේ නැති වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි තියෙන දේ තමයි අපි මේකට raw material භාවිතා කරලා තිනවා, අපි මේකට machine භාවිතා කරලා තිනවා, මේකට අපි labor භාවිතා කරලා තිනවා. එතකොට ඒ defects වැඩි වෙන තරමට ඒ cost එක අපි cover කරගන්න ඕනේ අපි හරියට නිෂ්පාදනය කරපු භාණ්ඩ වලින්. එතකොට එහෙම වෙනවා නම් ඩිෆෙක්ට්ස් අපිට අඩු කරගන්න පුළුවන් වෙනකොට අපිට අනිත් තියෙන භාණ්ඩවල තියෙන වියදම cost එක මිල මේ හැමදේම අඩු කර ගැනීමට අපිට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් නම් හරි දේ හරියට කරන්න, නිවැරදි දේ නිවැරදි අරිරින් කිරීමට efficiency එක වැඩි කරගන්නකොට අපි දකින දෙයක් තමයි අපේ defects ප්‍රමාණය ඉතා විශාල ලෙස අයින් වෙලා යනවා. මේ ආයතනයක් ඇතුළත අපිට පුළුවන් නම් මෙන්න මේ waste ಜಾති තුන අයින් කරගන්න. කියන්නේ එකක් තියෙනවා මුදා, මූරා and මූරි කියලා. එතකොට මේ මුදා කියන්නේ wastefulness. wastefulness කියලා කියන්නේ ඇත්තටම මට කිලෝ 1000ක භාණ්ඩ අරගෙන යන්න පුළුවන් වාහනයක මම කිලෝ 200යි අරගෙන යන්නේ. එතකොට කිලෝ 200ක් අරගෙන යනකොට මම දකින දෙයක් තමයි මම කිලෝ 800ක වේස්ට් එකක් තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ අපේ කැපැසිටි එක 100% අරගෙන යන්න පුළුවන් විදිහට යුටිලයිස් කරන්න පුළුවන් විදිහට අපිට ගෙනියන්න පුළුවන්ද. එතකොට මේ දකින තව දෙයක් තමයි අපි භාණ්ඩ හරි ප්‍රමාණයෙන් අරගෙන යන්නේ නැහැ. එතකොට
එතකොට එකක් තියෙනවා එක ට්‍රක් එකක් තියෙනවා ඒකේ කිලෝ 1000ක් ගෙනියන්න පුළුවන් අපි 250යි ගෙනියන්නේ. තව ට්‍රක් එකක් තියෙනවා කිලෝ 250යි ගෙනියන්න පුළුවන් අපි 350ක් අරගෙන යනවා. තව එකක් තියෙනවා 250යි තියෙන්නේ අපි 150යි අරගෙන යන්නේ. මේකට කියනවා අපි ඉන්බැලන්ස් කියලා. සමහරවිට මේ ඉන්බැලන්ස් එක ඇති වෙන්න පුළුවන් එක එක පුද්ගලයාට දෙන වැඩ අනුව. ෆැක්ටරි එකක් ඇතුලේ අපි බලන්න ඕනේ මේ වැඩ රාජකාරි බැලන්ස් කරන්න. එතකොට තමයි මේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක මේ එක තැනකවත් හිර වෙන්නේ නැතුව තව කෙනෙක්ට බලාගෙන ඉන්නේ නැතුව කරගෙන යන්න පුළුවන් වෙන්නේ එතකොට තමයි. එතකොට මේ විදිහට වුණාම වෙන්නේ මෙතන තියෙන්නේ කෙනෙක්ට පහසු වෙන්න පුළුවන් ඉක්මනට වැඩේ කරගෙන යන්න පුළුවන්. එයාට හැකියාව තියෙද්දි එයාගෙන් අපි අටු වැඩක් ගන්නවා. තව එක්කෙනෙක්ට හැකියාව නැතිව තියෙද්දි අපි එයාගෙන් හරියට වැඩේ ගන්නෙ නැහැ. එතකොට මේ ඒ වගේ අවස්ථාවක් නැති වෙනකොට අපි දකිනවා එක්කෙනෙක් සතුටෙන් වැඩ කරනවා, තව එක්කෙනෙක් අසතුටෙන් වැඩ කරනවා, තව එක්කෙනෙක්ට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. මේ අපි මේ ආයතනයේ ඉන්න පුද්ගලයන් ගැන, මැෂින්ස් ගැන හරි අවබෝධයක් නැති වුනහම තමයි මේ වගේ අවස්ථා මේ ඉම්බැලන්ස් එක ඇති වෙන්නේ. තුන්වෙනි එක තමයි ඕවර්ලෝඩ්. ඕවර්ලෝඩ් කියලා කියන්නේ අපේ තියෙන හැකියාවන් ගැන කිසිම අරමුණක් නැතිව, හොයා බැලීමක් නැතුව අපි හැම වෙලාවෙම අපි බලනවා වැඩිපුර වැඩ ගන්න. දැන් ඉම්බැලන්ස් එකේදී තියෙන්නේ සමහර වෙලාවට හරි ප්‍රමාණයට වැඩ ගන්නවා, සමහර වෙලාවට හරි ප්‍රමාණයට වැඩ ගන්නෙ නැහැ. ඊට පස්සේ වේස්ට්ෆුල්නස් එකේ තියෙන්නේ හැකියාව තියෙද්දි අවශ්‍ය කරන වැඩේ ගන්නෙත් නැහැ. ඕවර්ලෝඩ් කියලා කියන්නේ අපි හිතනවා මේ කෙනේ අඩු සේවකයෝ ප්‍රමාණයක් භාවිතා කරලා වැඩි වැඩ ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන් වෙයි. එතකොට එතන තියෙන සේවකයාව සූරා කෑමක්. මැෂින් එකකින් යුනිට් 1000ක් ගහන්න 100යි නම් ගහන්න පුළුවන් දවසට අපි බලනවා යුනිට් 150ක් හදාගන්න. එතකොට මේ මැෂින් එක සමහරලාට කරයි හැබැයි ටික කාලයයි. ඊට පස්සේ ඒක කැඩිලා යන්න පුළුවන්. ඒකට අපි දරන්න ඕන වියදම ඊට වඩා වැඩි වෙන්න පුළුවන් අර යුනිට් 50 වගේ නෙමෙයි. එතකොට මේ දේවල්නොත් ආයතනයක් දකින්නේ වේස්ට් එකක් හැටියට. ඊළඟට අපි කතා කරන දේ තමයි මොකක්ද සඵලත්වය නැත්නම් සඵලදායීත්වය